පිනතුනි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරමින් හිටියේ ධම්මපද පාළියේ සඳහන් වෙන එක ගාථා රත්නයක්. මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සැපය අත්හරින්න කියන බුද්ධ දේශනාවයි අපි සාකච්ඡා කළේ. මේ ගාථා රත්නයෙන් මේ වෙනකොට ධර්ම දේශනා 4ක් නිමා කරලා තියෙනවා. ඒ ගාථා රත්නයේම ඇසුරු කරගෙන සාකච්ඡා කරන 5 වෙනි දේශනාව තමයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සැපය අත්හරින්න කියලා කරපු දේශනාව අපි පන්සිල් වලට එකතු කරගෙන පංචශීල ප්‍රතිපදාව තමයි යම් පමණකින් සාකච්ඡා කරමින් ආවේ. 4 වෙනි දේශනාවේදී සාකච්ඡා කළේ මේ 3 වෙනි ශික්ෂාපදයේ උල්ලංඝනය කිරීම පිළිබඳව. 3-4 දේශනා දෙකම එහෙමයි. මිත්‍රද්‍රෝහී කර්මය කියන එක. මේ ලෝකේ මිත්‍රද්‍රෝහී බව කියලා කියන්නේ ඊටාම භයානක කුසලයක්. මිතුරන්ට ද්‍රෝහී වීම. අපිට මිතුරා කියපු ගමන්ම හිතෙන්නේ පොඩි කාලේ යම් වයසකදී අපිට පාසල් කාලේ හම්බ වෙන වාගේ ඒ අයට විතරයි මිතුරෝ කියන්නේ කියලා. එහෙම නෙමෙයි. මෙතන තමන්ගේ අම්මට විරුද්ධ වෙනවා නම්, තාත්තට විරුද්ධ වෙනවා නම්, සහෝදර සහෝදරියන්ට විරුද්ධ වීම, ස්වාමි පුරුෂයාට එරෙහි වීම, මේ ඔක්කොමත් මිත්‍රද්‍රෝහී කර්මයටම අයිති වෙනවා. අපිට නොතේරෙන හරි ගැඹුරු සියුම් තැනක තියෙන කාරණා. අම්මට ද්‍රෝහි වෙලා, තාත්තට ද්‍රෝහි වෙලා, සහෝදරයට ද්‍රෝහි වෙලා, සහෝදරියට ද්‍රෝහි වෙලා, අම්මා තාත්තා දෙන්නටම ද්‍රෝහි වෙලා, තමන් ආරක්ෂා කරන ධාර්මිකයන්ට ද්‍රෝහි වෙලා, මේ ආදි වශයෙන් ඒ කර්මය දිගට බලපාන්න පටන් ගත්තාම සංසාරේ අපිට විපාක දෙනකොට සමහර කරුණක් නිසා අපේ ඇඟේ සමහර වෙලාවට ඔය සුදු කබර වාගේ රෝග හැදෙනවා. තව පිළිකා වාගේ රෝග හැදෙනවා. මේ දේවල් වලට මිත්‍රද්‍රෝහී කර්මය බලපානවා. අපි ජීවිතේ තරම් අපිට ආදරය කරමින් ආරක්ෂා කරන අම්මට තාත්තට ස්වාමියාට මේ වාගේ අයට ද්‍රෝහි වුණාම ඒ කර්මයේ තව ප්‍රතිඵලයක් හැටියට අපේ ශරීරයේ තියෙන මේ සෛල වර්ග පස්සේ කාලික තවත් ප්‍රතිඵලයක් හැටියට අපිටම ද්‍රෝහි වෙනවා. අපේ සෛල අපිටම ද්‍රෝහි වෙනවා. ඒ නිසානේ පිළිකා වාගේ දේවල් හැදෙන්නේ. වෙන කොහෙන්වත් ආවේ නැන්නේ. මගේ ඇඟේම ප්‍රතික්‍රියාවක් නිසා වෙනස් වෙච්ච නිසා ඇති වෙච්ච තත්ත්වයක්. සුදු කබර වාගේ රෝග හැදෙන්නේ මගේ ශරීරයේම තියෙන සෛල මට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ගත්තාම. මේවා මිත්‍රද්‍රෝහී කර්මයේ අවශේෂ ප්‍රතිඵල. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ කරුණ අපිට දේශනා කරලා තියෙන්නේ යන්තම් නිරයෙන් විතරක් අපි බේරන්නද? එළව මෙලව දෙකෙන්ම අපි හැම පැත්තෙම ආරක්ෂා කරන්න. ආන් එහෙම ඒ කරුණ ගැඹුරින් දැනෙනකොට තමයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ නම් මහා සත්පුරුෂයා මේ සත්වයාගේ ජීවිතයේ අග මුල දිගට හරහට කොච්චර බැලුවද කියලා. ඔවුන් සුරක්ෂිත කරන්න මේ තරම් මහා කාරුණිකයන් වහන්සේ නමකට තරම් මේ ලෝකෙ වෙන කාටද ශක්තිය තියෙන්නේ කියලා. පිළිතනේ දහම් කරුණු දැනෙන්න බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙන ශ්‍රද්ධාව අප්‍රමාණව අපේ හිතේ පිරෙන්න පටන් ගන්නවා. ඒ සැදැහැව නිසාම අපි කවදාවත් තුනුරුවන්ට එරෙහි නොවන පුද්ගලයෝ බවට පත් වෙනවා. ආන්ගේ ශ්‍රද්ධාව නිසාම අපිට සිල් ගුණ ආරක්ෂා කරන්න හැම වෙලාවෙම හිතෙනවා ඇයි භාග්‍යතුන් වහන්සේ මේ කරුණ අපිට දේශනා කළේ? අද සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහා කරදරයක් කියලා. බුදුරජාණන් වහන්සේ අපිට කරදර කරලාද? මේ ශික්ෂාපද අපිට පෙන්නලා දුන්නට බුදුරජාණන් වහන්සේද මේ ශික්ෂාපද ලෝකෙට ඇති කිරුවේ පැනෙව්වේ?
මේක බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණත් නැතත් සිද්ධ වෙන දෙයක්. අබුද්ධෝත්පාද කාලයේ වැරදි කාම සේවනයෙන් විපාක නැද්ද? අබුද්ධෝත්පාද කාලවල බොරු කීවොත් විපාක නැද්ද? තියෙනවා. නමුත් අපි ඒව දන්නේ නැහැ. කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒ හින්දා අපි මේ මුළු පංච සීලයම එදාට උල්ලංඝනය කරනවා. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ වුණාම අපිට භාග්‍යතුන් වහන්සේ මේ ස්වභාව ධර්මයේ හැසිරෙන හැටි ක්‍රියාත්මක වෙන හැටි කියලා දෙනවා. අබුද්ධෝත්පාද කාලවලත් මහා ප්‍රඥාවන්තයෝ ඉන්නවා. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. උන්වහන්සේලා මේ කරුණු කියලා දෙනවා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් තරම් මහා ත්‍රිවූර වූ සේවාවක්, අනුකම්පාවක්, දයාවක් එතනදී ඉස්මතු වෙන්නේ නැහැ. නැතුව පසේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැහැ එහෙම නෙමෙයි. මිනිසුන්ට හොඳටම ධර්මයේ දේශනා කරනවා. නිරය ගැන හොඳටම කියලා දෙනවා. පවේ විපාකය හොඳටම කියලා දෙනවා. නමුත් බුද්ධෝත්පාද කාලයක් තරම් ඒක ශ්‍රේෂ්ඨ නැහැ. එතකොට මේ ස්වභාව ධර්මය ක්‍රියාත්මක වෙන හැටි තමයි බුදුරජාණන් වහන්සේ මේ කියලා දෙන්නේ. ආන් ඒ නිසා සාමාන්‍යයෙන් ගෑනු දරුවෙක් හදනකොට පුංචි කාලේ ඉඳලා සංවර කරන්න ඕනේ. ඒක අතීතයේ ඉඳලා තිබුණා. ඒ සංවර කිරීම. ඒ සංවර කරන්නේ ඇයටත් යහපතක් වෙන්න ඕනේ. සමාජ අනික් අයටත් යහපතක් වෙන්න ඕනේ. පරදාර කර්මය කොයි තරම් භයානකද කියන එක අපි පහුගිය දේශනාවෙන් ඉසිදාසිගේ කාරණාව මුල් කරගෙන සාකච්ඡා කළා. නමුත් ඒ එක චරිතයක් විතරක් මුල් කරගෙනයි අපි සාකච්ඡා කළේ. අපේ ශාසනයේ හිටපු මහා ප්‍රඥ ආනන්ද ස්වාමින් වහන්සේටත් සසර එක කාලයක වැරදිච්ච බව සඳහන් කරනවා. පරදාර කර්මයක් උන්වහන්සේ අතිනුත් සිද්ධ වෙච්ච බව. මේ තරම් ශාසනයේ ප්‍රතිපත්ති පුරාගෙන පාරමී පුරාගෙන ලෞතර ශාසනයක මෙවන් උතුම් තැනකට එන්න හදන මහා සත්පුරුෂයෙක්. මේ කාලේ වෙනකොට නැත්නම් අවසාන ආත්ම භාවය වෙනකොට මොන තරම් ප්‍රඥාවකින් පෝසත්ද? බුදුරජාණන් වහන්සේගේ එක බණ පදයක් ආනන්ද ස්වාමින් වහන්සේගේ හිත ඇතුලේ වචන 60000කට පරිවර්තනය වෙනවා කියලා කියන්නේ. නමුත් සංසාරේ කොච්චර භයානකද? එවන් උතුමන්ටත් සසර වැරදිලා තියෙනවා. එතකොට ඒ වරදින්න හේතු ඒකයි මම සඳහන් කළේ. දුවටත් යහපතක් වෙන්න, සමාජයටත් යහපතක් වෙන්න අපි ඒ හරියට පරිස්සම් කරන්න ඕනේ. ආන් ඒක නිසායි ඒ සංවර කරන්න ඕනේ නිසා තමයි පුංචි කාලේ ඉඳලා ඇඟ වැහෙන්න හොඳට ඇඳුම් ඇඳෙන්නේ. මොකද ඇය දැක්කාම කාටවත් කාමයක් උද්දීපනය නොවන විදිහට ඇය සංවර කරලා තිබ්බා. එහෙම නැති වුණොත් ඇයත් මේ කාමයට හුරු වෙනවා. ඇය නිසා තව කෙනෙක් විනාශයට පත් වෙනවා. ඒක ඇයටත් සසරට බලපානවා. ඒක අනික් පුද්ගලයාටත් සසරට බලපානවා. අනික අපේ ශාසනයේ අපේ ධර්මයේ සඳහන් කරනවා මේ සාමාන්‍ය ගිහි ජීවිතව ගත කරන අයට තියෙන උසස්ම සැපයක් හැටියට ඒගොල්ලෝ කාම සැපය දැක්කට බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා ඊටාම නින්දිත තුච්ච ක්‍රියාවක් හැටියට තමයි අපි හුඟක් උසස් කියලා දකින මේ කාම සැපය දකින්නේ. නමුත් ධර්මයේ සඳහන් කරනවා එයින් සදහටම වළකින්න බැරි නම් හැමදාම බ්‍රහ්මචාරී වෙන්න බැරි නම් ඒකාන්තයෙන් කෝමාර බ්‍රහ්මචර්යාව නම් හැම කෙනෙක් ළඟම සුරක්ෂිත විය යුතුමයි කියලා. මොකක්ද මේ කෝමාර බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ? විවාහ වෙන්න කලින් ජීවිතය තුළ බ්‍රහ්මචාරී ජීවිතයම ගත කරන්න ඕනේ. විවාහ වෙලා නැති අය පන්සිල් සමාදන් වෙනකොට කාමයේ සුමිච්ඡාචාරා වෙනුවට අබ්‍රහ්මචර්යා වේරමණී සමාදන් වෙනවා නම් ඊටාම උසස් ආනිසංස සහිතයි. වැරදි කාම සේවනයෙන් මං වළකිනවා කියලා ඒ අයට සමාදන් වෙන්න දෙයක් නැහැනේ. කොහොමත් විවාහ වෙන්න කලින් කාම සේවනයෙන් වැළකීලාම තමයි ඉන්නේ. ඒ නිසා අබ්‍රහ්මචාරී සමාදන් වෙනවා නම්
ඒ සීලේ බලය සාමාන්‍ය පංචසීලයට වඩා හරි උතුම්. ඒ ශික්ෂාපදය. ආන් ඒ නිසා මේ කෝමාර බ්‍රහ්මචරියාව විවාහ වෙන්න කලින් තමන් ආරක්ෂා කරන සීලය ඒකනම් අත්‍යවශ්‍යයි කියන කාරණාව සඳහන් කරනවා. එයත් බිඳගෙන නම් ඒකේ විපාක බොහොමයක් තියෙනවා. විශේෂයෙන් සඳහන් කරනවා බ්‍රහ්මචාරීහු බොහෝ වයස්ගත වෙනතුරුම තරුණයන් සේ පෙනී සිටිනවා කියලා. යම් කෙනෙක් දිගටම ජීවිතයේ බ්‍රහ්මචාරීවම ජීවත් වෙනවා නම් ජීවිතේ හුඟක් වයසට යනකම් ඒ අය මේ ජරාවට පත් වුණ බවක් වයස්ගත පෙනුමක් ඉස්මතු වෙලා පේන්නේ. ඒක මෙලව ලැබෙන එක ආනිසංසයක්. ඊළඟට සඳහන් කරනවා බොහෝම නිරෝගී ශරීර ශක්තිය බොහොම ඉහළයි කියලා. තවත් ආනිසංසයක් සඳහන් කරනවා ලෝකයට බොහෝම ප්‍රිය උපදවන අය බවට පත්වෙනවා. ආනුභාව ඇත්තෝ බවට පත්වෙනවා. පිනාගිය ඉන්ද්‍රියන් ඇත්තෝ බවට පත්වෙනවා. මරණින් මතු සුගතිය උපදිනවා කියලා. ඒ බ්‍රහ්මචාරී ජීවිත ගත කරපු අය. ඊළඟට පින්නතුනේ අපි මේ සඳහන් කරපු කෝමාර බ්‍රහ්මචරියාව විවාහ වෙන්න කලින් ගත කරන ජීවිතය. ලිංගික ක්‍රියාකාරකම් නැති ජීවිතයට කිව්ව කෝමාර බ්‍රහ්මචරියාව කියලා. යමෙක් කෝමාර බ්‍රහ්මචරියාවත් උල්ලංඝනය කරගන්නවා නම් ඒ ස්ත්‍රී පුරුෂයෝ අකාලයේ ජරාවට පැමිණෙනවා කියලා සඳහන් කරනවා. හැම වෙලාවෙම තමන්ගේ වයසට වඩා වයස්ගත පෙනුමක් පෙන්නෙනවා. වයස අඩුයි නමුත් පෙනුම වයසට වඩා හුඟක් ජරාජීර්ණ වෙලා. ඒ මේ කෝමාර බ්‍රහ්මචරියාව බිඳගත්ත නිසා. මද ආයුෂයෙන් මේ යනවා. බොහෝ වෙලාවට ආයුෂත් හීනවෙන්ඩ පුළුවන් නොයෙක් හේතු නිසා. සිහිනුවන මද පුද්ගලයෝ බවට පත්වෙනවා. කල්පනා ශක්තිය ඒ තරං දියුණු නෑ. ඊළඟට සඳහන් කරනවා අන්ධ වෙනවා කියලා. ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවෙන්ට පටන් ගන්නවා අන්දියෝ වෙනවා. කොරවෙන බවත් පරංගිය ලාදුරුවාදී රෝග ඇති වෙන බවත් ලෝකයට අප්‍රිය වෙන බවත් ඒ නිසාම යහපත් ජීවිතයක් ගත කිරීමට කැමැත්ත වුන් මේ කෝමාර බ්‍රහ්මචරියාව වත් ජීවිතයක සුරක්ෂිත කරගත යුතුයි කියලා දේශනා කළා. ආන් එහෙමනම් ඒ වෙනුවෙන් දියණියන් ආරක්ෂා කරන එක අතීතයේ ඉඳලම පැවතුනේ නිසා. මොකද ඒ කෝමාර බ්‍රහ්මචරියාව ආරක්ෂා කළ යුතු කාලේ ඇය ඒ බ්‍රහ්මචරියාව ආරක්ෂා කරන්නේ නැති වුණොත් ඇය විවාහ වුණාට පස්සෙත් ඇගේ බ්‍රහ්මචාරී ජීවිතයේ ඒ විදිහටම පළුදු වෙනවා. එතකොට මේ විවාහ වුණාට පස්සෙත් බ්‍රහ්මචාරීද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ බ්‍රහ්මචරියාව කියන කාරණාව බොහෝ තැනක ඉඳලා ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. බ්‍රහ්මචරියාවේ කොටස් ගොඩක් තියෙනවා. යම් විවාහක දෙන්නෙක් තමන්ගේ ස්වාමියා ස්ත්‍රිය ඒ දෙන්න අත්හරින්න නැත්තම් ස්වාමියාට බිරිඳට ඒ දෙන්න ඉක්මවන්නේ නැත්තම් කායික සම්බන්ධතාවයේ නිරන්තරයෙන් ගොඩනැගින්නේ ඔවුන් දෙන්නා අතර පමණ නම් ඒකත් බ්‍රහ්මචරියාවේ තවත් එක අංගයක්. ඒකත් බ්‍රහ්මචරියාව. ඒකයි මං කියේ මේ බ්‍රහ්මචරියාවේ කරුණු කාරණා ගොඩක් තියෙනවා කියලා. ආන් එහෙමනම් නමුත් විවාහපත් කෙනෙක් විවාහයට කලිනුත් බ්‍රහ්මචරියාව බිඳගෙන නම් එයා විවාහ වුණාට පස්සේ කොහොමත් පුරුෂයා ඉක්මවා යනවා. ආන් එහෙම ගිහිල්ලා සමාජයට මහා ලොකු පිළලයක් බවට පත් වෙලා විශාල පුරුෂයන් ප්‍රමාණයක් නිරේ හෙළන තැනැත්තියක් බවට පත් වෙනවා. ආන් එහෙම නොවෙන්න තමයි කුඩා කාලේ ඇය සංවර කරන්න හික්මවන්න ඕන කියලා අතීතයේ ඉඳලම මේ කාරණාව සඳහන් වෙන්නේ. එතකොට අපි සාකච්ඡා කළා පහුගිය දේශනාවේ ඒකේ ප්‍රතිඵලයේ හැටියට නිරයවල් වල ඉපදිලා අවුරුදු කෝටි ගාණක් දුක් විඳින්න ඕන කියලා. නිරාදුක කටුවිඹුල් නිරයට ගිහිල්ලා විඳින දුක අපි යම් ප්‍රමාණයකින් සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට මාතෘකා කරගත්ත ගාථාව
මත්තා සුඛ පරිච්ඡාගා. හැම වෙලාවෙම මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සුළු සැප අත්හරින්න දේශනා කළා. මොහොතක සුවයක් හොයන්න ගිහිල්ලා අවුරුදු කෝටි ගාණක් ගිනි දැල්වල පිච්චෙනවා නම් ඒ සුවේ ඇති ප්‍රතිඵලය මොකද්ද කියලා හිතන්න ඕනේ. මම මේ කරන්න යන ක්‍රියාව අවුරුදු කෝටි ගාණක් නිරාදුක් විඳින්න තරම් වටින වැඩක්ද මේක කියලා හිතලා ඒකත් හරින්න ඕනේ. ඊළඟට පින්නතුණී නිරේ ඉපදිලා නිරයෙන් පස්සේ තිරිසන් ලෝකවල ඉපදෙනවා. නිරයයි තිරිසන් ලෝකවලයි මේ කර්මය ගෙවලා ඊළඟට සඳහන් කළා කර්මය ගෙවුනට පස්සේ ස්ත්‍රීත්වයක උපදිනවා කියලා. එතකොට දැන් සමහර කෙනෙක් ස්ත්‍රිය දිහා බලන්න පුළුවන් මේ ඔක්කොම සංසාරේ එහෙම පව් කරපු අයද කියලා. දැන් මෙතන ධර්මයේ ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ පරදාර කර්මයේ අකුසලයේ ගෙවුනට පස්සේ ස්ත්‍රීත්වයක උපදිනවා කියලා. නැත්නම් ඒ කර්මය හේතු කොටගෙන ස්ත්‍රීත්වයේ උපදිනවා නෙමෙයි. කර්මය ගෙවලා ඉවර වෙලයි ස්ත්‍රීත්වයේ උපදින්නේ. එහෙම ස්ත්‍රීත්වයේ උපදිලා තමන් පුරුෂ බවක් ප්‍රාර්ථනා කරනවා නම් බොහෝ පින් කර කර පුරුෂ බවක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අපේ මහ බෝසතාණන් වහන්සේ ඉස්සරලාම බුදු බව ගැන කියනකොට අබතෙල් පූජා කරපු කාලේ ස්ත්‍රීත්වයේ ඉපදිලා හිටියේ. ප්‍රාර්ථනා කළා ස්ත්‍රීත්වයෙන් අත මිදෙන්න. නැතුව ස්ත්‍රීත්වය ඊටා පහත්සේ සලකන්න තියෙන කාරණාවක් නෙමෙයි. නමුත් බොහෝසේ ස්ත්‍රිය නින්දා ලබනවා. මේ වැරදි කාමසේවනය නිසා මොන කරුණක් නිසා හරි පුරුෂයෙක් දොස් කීවොත් දොස් කියන්නේ ඒත් ස්ත්‍රියට. තවත් ස්ත්‍රියක් දොස් කීවොත් දොස් කියන්නේ ඒත් ස්ත්‍රියටමයි. ඒ තවත් අවශේෂ කර්ම තිබිලා වෙන්න පුළුවන්. නමුත් මහ උත්තමාවියෝ ඉඳලා තියෙනවා ආත්ම අසංඛ්‍ය ගණන් ස්ත්‍රීත්වයම ප්‍රාර්ථනා කරගෙන ආපු අය. ඇයි මේ බුද්ධ ශාසනයක් වෙනුවෙන් මහ මෙහෙවරක් කරන්න ස්ත්‍රීත්වයමයි ප්‍රාර්ථනා කළේ. යසෝදරා දේවීන් වහන්සේ මේ වාගේ කර්ම කරලා එහෙනම් ස්ත්‍රීත්වයේ උපන්නද? කොයිතරම් පුණ්‍යවන්තද? කොයිතරම් කැපකිරීමක්ද? මහා කල්ප අසංඛ්‍ය ගාණක් තිස්සේ ස්ත්‍රීත්වයේම උපදින්න. පින්නතුනි අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා වහන්සේටත් වඩා බොහොම ප්‍රබලයි. අවශ්‍ය නම් සිතුවිලි මාත්‍රයකින් එක ප්‍රාර්ථනාවකින් ස්ත්‍රීත්වය අහෝසි කරගන්නත් පුළුවන්. ඒ තරම්ම බල සම්පන්නයි. දැන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාටත් වඩා එමෙතන් හිතපු ගමන් අග්‍ර ශ්‍රාවක වෙන්න තරම් කුසල් තියෙනවා කියලා කියහම මේ කාරණාව තව කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම කොහොමද වෙන්නේ කියලා. සරියුත් මුගලන් මහ දෙනම වහන්සේ අග්‍ර ශ්‍රාවක බවට පත්වෙන්න පාරමිතා පිරුවේ මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයයි. අග්‍ර ශ්‍රාවක වෙන්න පාරමිතා පිරුවේ. නමුත් ලෞතුරා බුදු වෙන බෝසතාණන් වහන්සේගේ දිගින් දිගටම සංසාරේ උන්වහන්සේට උපස්ථාන කර කර එන්න මහා කල්ප අසංඛ්‍ය එකක් නෙමෙයි මහා කල්ප අසංඛ්‍ය කෝටි ගාණක් ප්‍රකෝටි ගාණක් නැත්නම් ආත්ම කෝටි ප්‍රකෝටි ගාණක් ස්ත්‍රීත්වයේ උපදිනවා. මහා කල්ප අසංඛ්‍ය 16කට වඩා වැඩි ස්ත්‍රීත්වයේම උපදිනවා. අසංඛ්‍ය 16කට වඩා. මේ සම්බුද්ධ ශාසනයට අනුග්‍රහ කිරීම උදෙසාමයි. එහෙනම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්නා මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක් නම් ඒ වෙනුවෙන් පාරමිතා පිරුවේ යසෝදරා දේවීන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 16කටත් වඩා ඈත ඉඳලා බෝසතාණන් වහන්සේත් එක පාරමිතා පුරාගෙන යනවා. එක ප්‍රාර්ථනාව යෝනි පුරුෂාත්ම භාවයක් ලබන්න. මම සඳහන් කළේ අපිටත් එහෙම ඕනේ නම් අපිත් එහෙම කැමති නම් අපි වැඩි වැඩියෙන් බොහෝ කුසල් කරන්න ඕනේ. සීලවන්තයන්ගේ ප්‍රාර්ථනාවල් මුදුන්පත් වෙනවා මිසක්
මේ ලෝකේ කවදාවත් දුස්සීලයන්ගේ ප්‍රාර්ථනා බුදුන්පත් වෙන්නේ නැහැ. ලෝකේ සමහර මිත්‍යා දෘෂ්ටි තියෙනවා. තමන්ගේ ස්වාමියාගෙන් වරන් ලබන්න ඕනේ ස්ත්‍රීත්වයෙන් මිදෙන්න නම් කියලා. හොඳයි. එහෙම වුණොත් මුළු ජීවිතේම බ්‍රහ්මචාරීව හිටපු ස්ත්‍රියකට පුරුෂයෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න බැරුව යනවනේ. ඒ ස්වාමියෙක් නැහැ. ඒ නිසා එහෙම කාරණාවක් එහෙම බලපාන්නේ නෑ. තමන් මුළු ජීවිතෙන් බ්‍රහ්මචාරී වෙලා රැකපු සීලය අධිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් මේ ජීවිතය පුරාම මම බ්‍රහ්මචාරීවයි හිටියේ. ආන් ඒ ආනුභාවයෙන් මම ඊළඟට පුරුෂාත්මයක් ලබන්න ඕනේ කියලා. අනිත් එක තමයි පුරුෂයෙකුගෙන් විවරණ ගන්නවා කියලා කියහම ස්ත්‍රියක් ස්ත්‍රී ආත්මයෙන් මිදෙන්න මේ ජීවිතෙන් තිසරණවත් පන්සිල්වත් නැත්තම් ඒ පුරුෂයා මැරිලා අපායට යන්න කෙනෙක්. අපායට යන්න ඉන්න පුළුවන් පුද්ගලයෙකුට පුළුවන්ද කෙනෙකුට මේ තරම් උතුම් තැනකට යන්න වරයක් දෙන්න කියලා හිතන්න ඕනේ. ඒ නිසා එහෙම ප්‍රාර්ථනාවකට තමන්ගේ සීලයම හරි වටිනවා. බ්‍රහ්මචර්යාව කොයිතරම් උසස්ද කියන කාරණාව පැහැදිලි කරන්න අතීතයේ බොහෝ කරුණු කාරණා පැහැදිලි කරලා තියෙනවා. ওই තැන පින්නතුනි හරි වටිනවා මේ උදයබද්ද කියන ජාතක කතාව. ශ්‍රේෂ්ඨ බ්‍රහ්මචර්යාවක උතුම් බව. පෙර දඹදිව කසී කියන රටේ බොහෝම සම්පත්තියෙන් පරිපූර්ණ වූ සුරන්දන නම් වූ සුදර්ශනීය වූ නගරයක කසී කියන රජ්ජුරුවන්ට හිටියා උදය කියලා පුතෙක්. උදයබද්‍ර. බොහෝම ලස්සන ශරීර සම්පත්තියන කෙනෙක්. තරුණ වයසට ආවහම තාත්තා කල්පනා කළා විවාහ කරන්න. මෙයා කියනවා මම විවාහ ජීවිතයට කවදාවත් කැමති නෑ. කොහොමවත් මට එපා කියලා. නමුත් ඉතින් මව්පියෝ බොහෝසේ උත්සාහ කරනවා. හැබැයි මව්පියන්ගේ හිත රිදවන්න බැරි හින්දා උදය කුමාරයා රත්තරන් ගබඩාවෙන් අරගෙන රංකරුවෙකුට දීලා හරි ලස්සන රත්තරන් රූපයක් හැදුවා. හදවලා ඒක අම්මට දීලා කීවා මෙන්න මේ වාගේ ලස්සන කාන්තාවක් හොයලා දුන්නොත් මං විවාහ වෙනවා කියලා. හැබැයි ඉතින් අම්මා කල්පනා කළා මගේ පුතා සංසාරේ හුඟක් පින් කරලා. ඒ හින්දා පුතේ උඹත් එක්ක සසර පින් කරපු කෙනෙක් තව ඇති. හොයන්න ඕනේ කියලා. නමුත් අන්තිමට හොයාගන්නවා. රන් රුවට වඩා ලස්සන රූපයක්. දෙන්නම විවාහයට අකමැති. නමුත් දෙන්නටම මව්පියන්ගේ වචනේ ඉක්මවන්න බැරි නිසා විවාහ වෙනවා. ඒ දෙන්න කතිකාවක් කරගන්නවා. අපි දෙන්නම කාමසේවනයට කැමති නැති අය. එකම කුටියක අපි ජීවත් වුණාට අපි හැම වෙලාවෙම උත්සාහ කරමු කාමයෙන් වෙන් වෙලා ජීවත් වෙන්න. ඔවුන් සහෝදරත්වයෙන් ජීවත් වෙන්න කතිකා කරගත්තා. රාගයෙන් ඔවුනොවුන්ගේ මූණ දිහාවත් බැලුවේ නැහැ. මෙහෙම කල්ගත කරනකොට උදේ රජුරුව දවසක් තමන්ගේ බිසවට කියනවා හදිස්සියේ මම මැරුණොත් මම ඉපදිච්ච තැන ඇවිල්ලා ඔබට කියනවා. ඔබ මැරුණොත් ඔබ ඉපදිච්ච තැන ඇවිල්ලා මට කියන්න. දැන් මේ කාරණාවේ මොකද්ද කියන්නේ? මේ දෙන්න ආරක්ෂා කරන මේ බ්‍රහ්මචාරී සීලය ඒ බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරනවා නම් මේගොල්ලෝ පන්සිල් මතනේ හිටියේ. ඒ කාන්තයෙන් දෙව්ලොව උපද්දවන බව හොඳටම දන්නවා. ඒකයි කියන්නේ ඉපදිච්ච තැන ඇවිල්ලා කියමු කියලා. මේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10000ක්. අවුරුදු 700ක් රජකම් කරලා උදේ රජුරුව මැරෙනවා. උදේ රජුරුව ගිහිල්ලා තව්තිසාව ඉපදෙනවා. තව්තිසාවේ අප්‍රමාණ දිව්‍ය සැප රජුරුවන්ට අමතක වෙනවා බිරිඳට වෙච්ච පොරොන්දු. ඉපදිච්ච තැන ඇවිල්ලා කියන්න. මතක් වෙන්නේ තව්තිසාවේ දවස් 7ක් විතර ගියාට පස්සේ. තව්තිසාවේ දවස් 7ක් කියන්නේ මනුස්ස ලෝකේ කොච්චර කාලයක්ද? මනුස්ස ලෝකේ අවුරුදු 700ක් ගෙවිලා ඉවරයි. ඒ වෙලාවේ තමයි මතක් වෙන්නේ. ඒ වෙලාවේ දවසක් රාත්‍රියේ තමන්ගේ බිරිඳ නිදාගෙන ඉන්න කුටියට එනවා. කුටියට ඇවිල්ලා කතා කරලා භද්‍රාවගේ ලස්සන වර්ණනා කරනවා. ලස්සන වර්ණනා කරලා කියනවා ස්වාමියා නැතුව ඔබ නිකම්ම මේ යහනේ
මම සතුටු කරන්න අද රාත්‍රියට. ඒකට තෑග්ගක් හැටියට මම මේ රං කාසි පුරෝලා තියෙන රං බඳුන ඔබට තෑගි කරනවා. ඒ වෙලාවේ භද්‍ර සඳහන් කරනවා මගේ උදය රජතුමා හැර මේ ජීවිතේ මං වෙන කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මගේ රජුරුව මැරිලා මං කවදා හරි දවසක යන්නේ රජුරුව ඉන්න තැනකට. අහනවා මේ මගේ රාජ්‍යයට කොහොමද ආවේ? මේකේ ආරක්ෂකයෝ ඉන්නවා 4 වාහල්කඩී. දිය ආගල් මඩ ආගල් ආරක්ෂාව සඳහා තියෙනවා. මේ මාලිගාවෙත් පුදුම විදිහට ආරක්ෂකයෝ ඉන්නවා. ඒ සියලු දෙනාගින්ම මගහැරලා මේ සත්මහල් ප්‍රාසාදයේ උඩම තට්ටුවේ තියෙන මගේ කුටියට එන්න තරම් ඔබට කොහොමද ශක්තිය තිබුණේ? ආන් ඒ වෙලාවේ කියනවා මම එක්තරා දෙවියෙක් කියලා. නමුත් දෙවියෙක් නමුත් ඇසුරු කරන්න කැමති නෑ කියහම අතුරුදහන් වෙනවා. දෙවනි දවසේ එනකොට රිදී බඳුන කරන් කාසි අරන් එනවා. එදත් ඇයට අර ආරාධනාවමයි කරන්නේ. ඇය කල්පනා කරනවා මොහු එක්ක අද කතාවට වැදුනොත් මොහු හෙටත් එනවා. ඇයට ඒ සිතුවිල්ල ඇති වෙනකොටම මේ දෙවියා අතුරුදහන් වෙනවා. පහුවදත් එනවා. පහෝදෑනේ යකඩ භාජනයක රංකාසි අරගෙන. එදත් ඇවිල්ල කතා කරලා අර යෝජනාවම කළා. හැබැයි එදා භද්‍රට හිනා ගියා. මොකද හිනා වෙලා කියනවා ඔබ දෙවියෙක් වුණත් මහ මෝඩයෙක්. ඇයි ඒ කියලා ඇහුවා. මේ ලෝකෙ මිනිහෙක් කාන්තාවක් සතුටු කරවගන්න කැමති කරවගන්න ඇවිල්ලා ඇය විරුද්ධත්වය ප්‍රකාශ කෙරුවොත් පළවෙනි දවසේ එනකොට යම්සේ තෑගි අරන් ආවද දෙවනි දවසේ එනකොට ඊට වඩා වටිනා තෑග්ගක් ගේන්නේ ඇය කැමති කරවගන්න. ඇය එදාටත් විරුද්ධ වුණා නම් තුන්වෙනි දවසේ එනකොට ගේන්නේ ඊටත් වඩා වටින තෑග්ගක්. නමුත් ඔබ පළවෙනි දවසේ රම් බඳුනක රංකාසි. දෙවනි දවසේ ඔබේ තෑග්ග බාලයි. මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට වඩා බාල තෑග්ගක් ගෙනාවේ. රිදී බඳුනක රංකාසි. තුන්වෙනි දවසේ එනකොට ඔබට රිදී බඳුනකුත් නෑ යකඩ බඳුනක රංකාසි. ඒ වෙලාවේ අර දෙවියා මොකද කියන්නේ? මේ දෙවියා කියනවා මම මෝඩයි කියලා හිතනවද? මගේ තෑග්ග දවසින් දවස වටිනාකමෙන් වැඩි කරන්න මටත් තිබුණා. නැතුව මේක අමතක වුණා නෙමෙයි. දවසින් දවස ඔබ ලස්සන වුණා නම් මනුස්ස ලෝකයේ අය දවසින් දවස ගත වෙන මොහොතක් පාසා පෙරහංකඩයකින් වතුර වැක්කිරෙනවා වගේ මිනිස්සුන්ගේ ලස්සන නැතුව යනවා. දවසක් ගෙවිලා දවසක් එනකොට මිනිස්සු ජරාවට පත් වෙලා. මුළු සර්වාංගයේ මෙහෙමයි. ඒ කියන්නේ උඹේ වටිනාකම දවසින් දවස අඩු වුණා. දවසින් දවස උඹේ වටිනාකම අඩු වෙනකොට මම මොකටද මගේ තෑග්ග දවසින් දවස වටිනාකමින් වැඩි කරන්නේ? එහෙම වැඩි කළා නම් තමයි මම මෝඩයා. නෑ උඹේ වටිනාකම අඩු වෙන හැටියට මගේ තෑග්ගේ වටිනාකමත් අඩු කළා මම. මේ විදිහට මේ දෙන්න අතර හරි ලස්සන දෙබසක් තියෙනවා. අන්තිමට මේ දෙබස කතා කරගෙන යනකොට භද්‍රා දේවිය අහනවා ඔබ ඇත්තටම කවුද කියලා. මේ කරුණ කියලා භද්‍රා දේවියට බණ කියන. බණ කියනකොට තමයි යහන්නේ මට අම්මා කෙනෙක් වාගේ. මට තාත්තා කෙනෙක් වාගේ. මට මහා සත්පුරුෂයෙක් වාගේ. මනුස්ස ලෝකේ තියෙන ජරා ජීර්ණ බව කියලා දීලා. දිව්‍ය ලෝකේ තියෙන අති උතුම් බව කියලා දීලා. මට මෙහෙම අනුශාසනා කරන ඔබ ඇත්තටම කවුද? ආන් ඒ වෙලාවේ තමයි සඳහන් කළේ භද්‍රා මම තමයි ඔබේ ස්වාමියා. මම තමයි උදේ රජුරු. මම ඔබට පොරොන්දුවක් වුණා. මැරිලා ඉපදුනහම ඉපදිච්ච තැන ඇවිල්ලා කියන්නම් කියලා. නමුත් මට ඒක අමතක වුණා. ඒ ගැන මං කනගාටු වෙනවා. නමුත් මතක් වෙච්ච ගමන් ආවේ ඒක කියලා යන්න. මම තව්තිසාව ඉපදිලා ඉන්නේ. ඔබ බොහෝම ශ්‍රේෂ්ඨයි. දෙවියෝ දවසින් දවස වයසට යන්න දෙවියෝ ලස්සන වෙනවා. මිනිස්සු වයසට යන්න මිනිස්සු කැත වෙනවා. එහෙනම් ඔය ආරක්ෂා කරන බ්‍රහ්මචර්යාව ඔය විදිහටම ආරක්ෂා කරලා ඔබත්
දිව්‍ය ලෝකයේ එන්න කටයුතු කරන්න. බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරලා දෙව්ලොව එන්න ඔබත් කටයුතු කරගන්න. මේ විදිහට අවවාද කරනවා. ස්වාමීනි මම මේක කොහොම කරන්නද? බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන්න. පිරිසිදු පන්සිල් තිසරණ සහිතව ආරක්ෂා කරගන්න. මනා කුසල් දහම්හි හැම වෙලාවෙම පිහිටන්න. එහෙම පුජ්‍යලයා මරණින් මත්තේ සුගතිය උපදිනවා. මනාව තිසරණෙහි පිහිටියා කියලා කියන්නේ හරියටම තෙරුවන් සරණ ගියා කියලා කියන බෞද්ධයෙක් වුණා කියන එකයි. ඒ බෞද්ධකම අපි සුගතියට ගෙනියන්න තියෙන ප්‍රධාන සුදුසුකමයි. ඒකට සිල් එකතු වුණාම ඒ ශක්තිය තව තව වඩා වර්ධනය වෙනවා. ආන්ගේ උතුම් සිල් මත පිහිටලා ඒ උතුම් ගමන යන්න මේ වාගේ ලාමක ක්‍රියාවන්ගෙන් අත මිදෙන්න අපේ බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරලා දේශනා කළා. එහෙමනම් මේ පන්සිල් අපි හිතනවට වඩා මොන තරම් උසස් තැනකද තියෙන්නේ? අපි අද ඒ කාරණාව එච්චර ගණන් ගන්නෑ. අපි වැඩි ඒක සලකන්නේ නෑ. මේ සුවය තියෙනවා නම් ඊළඟට මොනවා වුණත් කමක් නෑ කියලා හිතෙනවා. සමහර කෙනෙක් බොරුවක් කියලා බේරිලා යනවා. සමහර කෙනෙක් ඇත්ත කියලා ගුටි කනවා. බොරු කීප එක්කෙනාගේ කල්පනාව එයා හරි දක්ෂයි. මම බේරුණා ඔබලට බැරි වුණා කියලා. බොරුවක් කියලා බේරෙනවට වඩා ඇත්ත කියලා ගුටි කන එක හරි ලාභයි. ගුටියක් කන්නේ මේ ජීවිතේ විතරයි. හැබැයි බොරු කියපු කෙනා ආත්ම කෝටි ප්‍රකෝටි ගාණක් නිරේ ඉපදිලා අනන්ත දුක් විඳිනවා. ආයේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා අවශේෂ විපාක තව තවත් වින්දනය කරනවා. අන්න ඒකයි දේශනා කළේ හැම තැනම සුළු සැපත් හරින්න කියලා. මත්තාසුක පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. චජේ මත්තා සුඛං ධීරෝ සම්පස්සං විපුලං සුඛං. මේ ලෝකේ ඉන්න පඬිතයා ඥානවන්තයා හැම වෙලාවෙම මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සැප අත්හරිනවා කියලා දේශනා කළා. එහෙනම් අපි උත්සාහ කරමු භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට ඥානවන්තයෙක් පඬිතෙක් හැටියට සුළු සැප ප්‍රතික්ෂේප කරලා මහත් වූ සැපයක් හොයන මහා ප්‍රඥයෝ බවට පත් වෙන්න. එතෙන්ට ගමන් කරන්න ඔබට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.